හරි නේද? හොඳයි. එහෙනම් අපි බලමු අපේ පාඩම. හරි නේද? අපි බලමු අපේ පාඩම. දැන් මගේ පුතේ දැන් අපි කතා කරගෙන ගියේ අපේ ගිය සතියේ කතා කරපු දේනේ. ඔයාට මතකයි මම ගිය සතියේ පුතේ ඔයාට පටන් ගත්ත මගේ අලුත් විද්‍යා පාඩම තමයි මෙන්න මේ පාඩම නේද? මෙන්න මේ පාඩමනේ අපි කතා කරේ. ජෛව ලෝකයේ අසිරිය ගැන කතා කළා. මේකෙදි පුතේ අපි කිව්වා පරිසරය කියන්නේ අප ඇතුළු අපේ වටපිටාව. පරිසරය විවිධ දේවල් වලින් සමන්විත වෙනවා. ගොඩබිම, ජලාශ, නිවාස, ශාක හා සතුන් මේ සියල්ලම අපේ පරිසරයේ කොටස් කියලා අපි හඳුන ගන්නවා කිව්වා. ඉතින් මේ පරිසරය විවිධ ආකාරයේ පරිසරවල අපිට අත්දකින්න වෙනවයි පුළුවන් කිව්වා. විශේෂයෙන්ම අපි කිව්වා නාගරික පරිසර පිළිබඳ නේද? එතකොට අපි කතා කරා මෙතෙන්දී නාගරික පරිසර වලට අමතරව ග්‍රාමීය පරිසර. ඊට පස්සේ අපි කතා කරා මේකෙදී ඔයාට මතකයි මේ පරිසර යටතේ හරි පුතාලා තිත් තියෙනවනේ. මම ඉතින් ඒක නැති කරා. පුතාලාට තිත් තියන්න බැරි කරා. නැත්තම් පුතාලා මේක තිත් තිබ්බාම අනික් අයට පැහැදිලිව පේන්නේ නැහනේ. හරි. දැන් පුතාලාට තිත් තියන්න බෑ මේකේ. ඊට පස්සේ වනාන්තර පරිසර පද්ධති, ඊළඟට සාගර පරිසර පද්ධති මේ සියල්ලම මේ ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ පුතේ අපි කතා කළා ඔයාට මතකයි මේ වර්ධනය ගැන නේද? අපි කිව්වා පුතේ ඇතැම් දේවල් මොනවා වෙනවයි කියලාද? ඇතැම් දේවල් ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවයි කිව්වා. මේකට තමයි අපි වර්ධනය කියලා කිව්වේ. ඊට පස්සේ පුතේ අපි සාකච්ඡා කළා මේ වර්ධනය වෙන දේවල්. පුතේ දැන් අපි කියනවා මෙන්න මෙහෙම. මම දැන් ඔයාලට කියනවා පුතේ මගේ පුතා මතක තියාගන්න ගිය සතියේ අපි ඉගෙනගත්තු විදිහට හරිද? ගිය සතියේ අපි ඉගෙනගත්තු විදිහට පරිසරයේ තියෙන දේවල් අපි දෙකකට බෙදාගත්තානේ නේද? පරිසරයේ තියෙන දේවල් ගොඩවල් දෙකකට බෙදාගත්තානේ. කොහොමද මගේ පුතේ බෙදුවේ? අපි කිව්වා වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් කියලා නේද? එතකොට මගේ පුතේ ඔය වර්ධනය වෙන දේවල් සහ වර්ධනය නොවන දේවල් ගත්තාම මේ වර්ධනය වෙන දේවල් සහ වර්ධනය නොවන දේවල් හොඳට අහන් ඉන්න හොඳට තේරෙනවා මේක. මේ වර්ධනය වෙන දේවල් සහ වර්ධනය නොවන දේවල් හඳුන්වන්න ලස්සන වචන දෙකකුත් භාවිතා කරනවා. මගේ පුතේ මේ බලන්නකෝ. ඔය වර්ධනය වන හරිද? වර්ධනය වන මගේ පුතේ අපි මයික් ඕෆ් කරගමු. ගොඩාක් අය මයික් ඔන් කරන් ඉන්නවා. මයික් ඕෆ් කරගන්න පුතේ. මම දැන් මයික් ඕෆ් කරලා තියෙන. ඔයා ඔන් කරන්න නැතුව තියාගන්නකෝ. මගෙන් ප්‍රශ්නයක් අහන්න තිබ්බොත් විතරක් පුතේ මයික් එක ඔන් කරලා අහලා ආපහු ඕෆ් කරන්න. මොකද ඔයා ඔන් කරලා තියාගත්තොත් පුතේ දැන් ගෙදර චූටි මල්ලා නංගිලා ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නේ නැහැ නේ ඔයා ඉගෙන ගන්නවයි කියලා නේද? එයා ඔන්න ඉතින් කතා කරන්න පුළුවන් නේද? කෑ ගහන්න පුළුවන් නේද? ගෙදර අම්මලා තාත්තලා විවිධ දේවල් කතා කරගන්නවනේ නේද? අද දවල්ට මොනවද උයන්නේ එහෙම කියලා නේද? ඒතකොට ඒවත් මට ඇහෙන්න පුළුවන් නේ. ඉතින් ඒ හින්දා මගේ පුතේ මේ මයික් එක ඕෆ් කරලම තියන්න. ඔයාට මයිමුත් අහන්න උනොත් විතරක් මයික් එක ඔන් කරලා අහලා ඒ සැනින් ඕෆ් කරන්න. ඒතකොට අපි කාටවත් ඩිස්ටර්බ් නෑනේ නේද? ඒතකොට අපි කාටවත් ඩිස්ටර්බ් වෙන්නේ නෑ. හැම කෙනාටම වසන්ත සර් කියනවා මුද්දට අහගෙන ඉන්න පුළුවන් නේද? ඒතර වසන්ත සර් කියන්නේ මොනවද කියලා අහන් ඉන්න එපා නේද? නැත්නම් අවසානට ගියේ අනේ මන්ද ඇවිල්ලා නිල් පාට ඉරි ෂර්ට් එකක් උතෙන් දැන් කියන් ගියා මෙලෝදියක් මතක නැහැ කියලා. ඇයි අහන් හිටියේ අම්මා උයන්නේ මොනවද කියලා කතා කරපු එකනේ නේද? ඒ හින්දා මගේ පුතේ ඔයා වුණ කොම මයික් ඕෆ් කරලා අහගෙන දැන් ඉන්නවා නේද? එතකොට මගේ පුතේ මං කියන් ගියේ මේ වර්ධනය වන දේවල් සහ වර්ධනය නොවන දේවල් ගත්තහම මගේ පුතා මතක තියාගන්න ඕනි වර්ධනය වන දේවල් කිව්වේ අපි පණ ඇති දේවල්නේ නේද? අපි කියන පණ ඇති දේවල්. පණ ඇති දේවල්නේ. වර්ධනය නොවන කිව්වේ පණ
නැති දේවල් නේ. පණ ඇති දේවල් සහ පණ නැති දේවල්. මගේ පුතේ පණ ඇති දේවල් වලට හොඳට මතක තියාගන්න. ඔයාට මම මේ පාඩම ඉවරනහම දෙනවනේ පේපර් එකක් නේද? මම බලන්නම් පුතේ මේ පේපර් එක ඔයා කැඩි කැඩි ඇහෙන්නේ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. හරි. පුතේ මේ පොඩ්ඩක් බලන්න දැන් ඔයාගේ දැන් මෙතන මගේ සිග්නල් නම් හොඳයි පුතේ මගේ සිග්නල් හොඳට තියෙනවා මෙතන. ඇතැම් විට කැඩි කැඩි ඇහෙන්නේ. හැම කෙනාටම කැඩි කැඩි පුතේ ඇහෙන්නේ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. හරි. අපි මෙහෙම කරමු. පුතේ දැන් ඔයාලා දැන් තාමත් ඔයාට ඇහෙන්නේ කැඩි කැඩිද? තාමත් ඔයාට ඇහෙන්නේ. දැන් හරි සර්. ඔව් සර්. දැන් හරි සර්. හරි හරි. මේ බලන්න මේ සිග්නල් කරන දේවල් නේද? ටූත් පේස්ට් විදිහට එනවා විතරක් නෙමෙයි සිග්නල්. අපි කතා කරද්දි කැඩි කැඩි ඇහෙන්නත් සලස්සනවා නේ. හරි කමන්නේ. ඉතින් මොනවා කරන්නද නේද? අක්ෂණේ හැටි තමයි. හැබැයි දැන් මම ප්‍රාර්ථනා කරන් ඉන්නේ අපිට දෙසැම්බර් මාසේ පටන් ගන්න පුළුවන් වේවා කියලා. පටන් ගත්තන් පස්සේ කැඩි කැඩි ඇහෙන්නේ. ඇයි මම ඔයා ඉස්සරහින් ඉඳන්මනේ කතා කරන්නේ පන්තියේදී නේද? එතකොට ඉතින් අපි කැඩි කැඩි ඇහෙන්නේ නැහැ. හොඳටම ඇහෙවි. දැන් ඉතින් මම මෙහි මේ දුර බැහැරින් නම් කතා කරන එකට ඔයාට ඔය දුර බැහැරින් ඉන්න ඔයාට ඔක ඇහෙන්නේ මේ තරංග ඔස්සේ ඇවිල්ලා නේද? ඔය තරංග ඔව අරන් ඉද්දි මොකද කරන්නේ? තරංගියේ පහළ ගෙදර මාමා එහෙම නෙමෙයි. තරංග කියලා අපි කිව්වේ මේ අරයි යන මේ ඒව ටික. එතකොට මොකද වෙන්නේ? ඔයාට අරගෙන යනකොට ඉතින් මගදී කෑලි කෑලි හලාගෙන අරන් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට කෑලි කෑලි ඇහෙන්නේ, කැඩි කැඩි ඇහෙන්නේ. හරි. හොඳයි පුතේ මං ආයේ කියන්නම්. දැන් මේ වර්ධනය වන දේවල් අපි පණ ඇති දේවල් කියලානේ කිව්වේ නේද? ඔය පණ ඇති දේවල් වලට අපි කැඩි කැඩි ඇහෙන්නේ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. right පණ ඇති දේවල් වලට අපි කියනවා පුතේ කැඩි කැඩි ඇහෙන්නේ. ඊටම කැඩි කැඩි සර් කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. පුතා මෙහෙම කරමු. මම දැන් මෙහෙම කතා කරන්නේ කැඩි කැඩි ඇහෙනවද? දැන් හරි. හරි. තේරෙන්නේ නැහැ. අපුතේ දැන් හරි නේද? දැන් හරි ගියා නේද? ඔව් සර් දැන් හරි. හරි හරි. එතකොට ඔයා පුතේ මෙහෙමයි. චුට්ටක් කැඩි කැඩි ඇහුනොත් එහෙම ඉන්න මම එකම දේ ආයි ආයිත් කියනවා. ඒ නිසා ඔයාට ගැටලුවක් වෙන එකක් නැහැ. හදිසියේවත් මේ කැඩි කැඩි ඇහෙන්නේ. දිගටම කැඩි කැඩි ඇහෙන්නේ. පුතේ මේ කාට කැඩි කැඩි ඇහෙන්නේ නැතුව පැහැදිලිවම ඇහුණු කය ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න ඇහුණා කියලා. මට කැඩි කැඩි ඇහුණා දිගටම ඇහුණා. අපුතේ ඒ කතා ඒ කියපු අයට කැඩි කැඩි අහුනේම නැද්ද පුතේ දිගටම හොඳට අහුනද? ඔව්. හරි very good හොඳයි. එහෙනම් මගේ සුදු පුතේ මේ අහන්නකෝ. මේ ඔතන එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? මගේ නෙමෙයි ඕනේ තරංග නෙමෙයි එහෙනම් වැඩේ කරලා තියෙන්නේ. එහෙනම් පුතේ මේ මැසේජ් ගොඩාක් අයව කැඩි කැඩි අහුන්නේ නැහැ දිගටම හොඳටම අහුණා කියලා. මගේ පුතේ කැඩි කැඩි ඇහෙන 3-4 දෙනෙක් ඉන්නේ. මගේ පුතේ මං හිතනවා ඒ අයට කැඩි කැඩි ඇහෙන්නේ නැත්තේ ඔයාගේ සිග්නල් පොඩි ප්‍රශ්නයක් හින්දා වෙන්නේ නැති. ඔයා කැඩි කැඩි ඇහෙන වෙලාවට චුට්ටක් පුතේ වීඩියෝ ඕෆ් කරලා බලන්න ඔයාට මොකද වෙන්නේ කියලා. හරිද වීඩියෝ දැන් හොඳට ඇහෙනවා සර්. එහෙනම් පුතේ ওই සිග්නල් ස්ට්‍රෙන්ත් එක එක පැති වල පොඩ පොඩ වෙනස් වෙනවනේ. ඒ කියන්නේ පුතේ සිග්නල් සමහරට අඩු වෙනවා වැඩි වෙනවා අපි ගන්න මේකත් එක දැන් ඔය මේ එක එක පවතින තත්ත්වෙත් එක්ක ඒ නිසා පුතේ චුටි ප්‍රශ්න ඇති වෙයි කමක් නැහැ කාට හරි පුතේ මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් කාට හරි මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඔයා බය වෙන්න නම් එපා චුට්ටක්වත් මම අද ඉඳන් ඔයාට නෝට් එකක් දාන්නම් ගෲප් එකට නෝට් එහෙම ලියද්දි කැඩි කැඩි වුණොත් එහෙම ලියා ගන්න බැරි වෙනවනේ චුට්ටක් මම නෝට් එකත් ඔයාගේ ගෲප් එකට දාන්නම් ඊට අමතරව පුතේ කාට හරි ප්‍රශ්නයක් වුණොත් මම එයාට මම මේ අද කරන එකේ වීඩියෝ එක එයාට දෙනවා ආපහු බලන්න ගැටලුවක් නැහැ නේද උනේ මම කරන එකේ වීඩියෝ එක කැඩි කැඩි නැහැ ඔක්කොම හොඳට රෙකෝඩ් වෙනවනේ ඒ නිසා පුතේ මම මේ කරන හැම පාඩමකම වීඩියෝ එක ඔයාට මම ආපහු දෙනවා මේ එහෙම කැඩි කැඩි HID ඉන්නවා නම් බලන්න හැබැයි ඉතින් වීඩියෝ එක දෙන්න වෙන්නේ ගොඩාක් දුරට මම බලන්නම් මේක Google Drive වගේ සේව් කරලා ඔයාට ලින්ක් එක එවන්නම් එතකොට ඕනනම් මේක ආපහු බලන්න පුළුවන් නේ එහෙම කරමු හරි මම මොනවා හරි ක්‍රමවේදයක් හදලා ඔයාට මේ අහන්න බැරි වෙච්ච අයට අහන්න පුළුවන් වෙන විදිහට මම මේක සූදානම් කරලා දෙන්නම් ඒක හොඳයි නේද එතකොට ඔන්න වැඩේ ගොඩ එතකොට චුට්ටක් කැඩි කැඩි වුණ කියලා බය වෙන්න එපා අම්මෝ මගේ සිග්නල් ඉවරයි මට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා
මම ඔයාලට මගේ රෙකෝඩින් එක දෙනවා. හරිනේ? right good. අපි ආයෙ මෙතෙන්ට යනවා. මම කියන්නේ පුතේ වර්ධනය වන දේවල් වලට අපි කියන වචනය මොකද? ජීවීන් කියලා කියනවා. ජීවීන් කියලා කියනවා. වර්ධනය නොවන දේවල් වලට අපි කියනවා අජීවී. ඔව්. අජීවී. අජීවී ද්‍රව්‍ය. අජීවී. දැන් පුතේ එතකොට මතක තියාගන්න එහෙනම් අපිට පණ ඇති දේවල් හම්බෙනවා පණ නැති දේවල් හම්බෙනවා පණ ඇති දේවල් වලට අපි ජීවිනවා පණ නැති දේවල් වලට අජීවී ද්‍රව්‍ය කියලා කියනවා. එහෙනම් මගේ පුතේ බලන්න අජීවී. පරිසරයේ අජීවී. හමුවන පරිසරයේ අපිට හමුවන විවිධ දේවල් ගත්තහම ඇතැම් දේවල් වර්ධනය වෙනවා ඇතැම් දේවල් වර්ධනය වෙන්නේ නැහැ. ඇතැම් දේවල් වර්ධනය වෙනවා ඇතැම් දේවල් වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය වන දේවල් අපි හඳුන්වනවා ජීවීන් දේවල් පණ ඇති දේවල් වලට ජීවීන් කියනවා වර්ධනය නොවන ඒවා පණ නැති දේවල් අජීවී. ඒකට කියනවා අජීවී. කියලා. අජීවී. ඔව් දැන් ඔයා හිතන්නකෝ මෙහෙම ඔන්න ගෙදරදී ඔයා අතින් කෝප්පයක් අතෑරලා බිමට වැටලා කැඩෙනවා. අම්මාට ඇයි පණ නැද්ද? පණ නැද්ද කියලා අහනවා ඔයාගෙන්. ඒ කියන්නේ ඔයා අජීවී වෙලාද? නෑ ඔයා වර්ධනය ජීවී. එහෙම ඔයා අතින් කෝපේ වටනේ පණ නැති වෙලා මේ අජීවී වෙලා එහෙම නෙමෙයි. ඔයා ඒතකොට ජීවී. ඒතකොට පණ නැහැ කියන්නේ වර්ධනය වෙන්නේ නැහැ යා. තිබ්බ ගන්නම නිකන් ඔයා හිතන්නකෝ දැන් ඔයා ගාව තියෙන පෑනක් ගත්තාම මේ පෑන සදාකල්ම එකම ගානකට මූ ලොකු වෙන්නේ නැහනේ. ලොකු වෙන්නේ නැහනේ මේ ගානමනේ. ඒ කියන්නේ මෙයාට පුතේ පණ නැහැ. නේ? එහෙනම් මෙයා අජීවී. ඔයා ගත්තොත් එහෙම ඔයා හිතන්නකෝ අපි ගත්තොත් එහෙම පොඩි ඥාව පැටියෙක් පොඩි පූස් පැටියෙක් ගත්තොත් ඌ හැමදාම ඌටම් පූස් පැටියෙක් වෙලා ඉන්නේ නැහනේ මේ මතේ තියාන දොයි දොයි කියන්නේ මේ ඉන්නේ නැහනේ. ටික දවසක් ඇද්දි ඔන්න ලොකු වෙලා ගිහලා තඩි පූසෙක්. නේ අර චුන්නම් පූස් පැටිය දැන් තඩ්ඩම් පූසෙක් වඩ පත් වෙනවානේ. වර්ධනය කියලා කිව්වේ. ඉතින් ඔය විදිහට පුතේ මේ දේවල් වර්ධනය වෙනවද වර්ධනය නොවෙනවද කියන එක අනුව අපි ගොඩවල් දෙකකට බෙදාගත්තා. ඔයාට මතකයි මොනවද ගොඩවල් දෙක? අපි කියනවා මෙන්න පුතේ ගොඩවල් දෙක. අපි කියනවා වර්ධන ජීවීන් අජීවීන්. ජීවීන් වෙන දේවල් වර්ධනය වෙන දේවල් පණ දේවල් එවැනි ජීවීන් ලෙස ඔව් ඒතර වර්ධනය නොවන ඒවා අපි යාට කියනවා පණ නැති දේවල් අපි ද්‍රව්‍ය අජීවීන් කියලා කියනවා. හරි නේද පුතේ? හැබැයි ඒතර මේ වර්ධනය කාගේ ක්‍රියාවක්ද? අපේ ක්‍රියාවක්ද? ඔව් නේද? ජීවීන්ගේ ක්‍රියාවක් අජීවීන්ට නැහැ. සුදු පුතේ අපි මෙහෙම කරමුද? අපි මෙහෙම කරමුකෝ. ඔයා ගන්නකෝ ඔයාගේ නෝට්ස් ලියන පොත සටහන් ලියන ගත්ත ලොකු පොතයි මම මේ ගන්න කියන්නේ. අර මේ අභ්‍යාස ලියන ගත්ත චූටි පොත එහෙම නෙමෙයි. ඔයා සටහන ලියන ලොකු පොත ගන්නකෝ. අපි වාක්‍ය දෙකක් ලියන්න ඉස්සරහට යන්න. හරි. හරි නේද පුතේ? ඔන්න මං එන නෝට් එක කියවනවා. ඔන්න නෝට් එක කියවනවා. ලියමු අපි වර්ධනය වන දෑ තරුවක් දාලා ලියන්න පුතේ. තරුවක් දාලා ලියන්න. වර්ධනය වන දෑ හරි සර්. වන දෑ සියල්ල පණ ඇති දේවල්ය. පණ ඇති දේවල්ය.
වර්ධනය වන දෑ සියල්ල මම මුලින් හිමීට කියන්න පුතේ ඔය ලස්සන ලියන්න කටුකා ගන්න එපා වර්ධනය වන දෑ සියල්ල පන ඇති පන ඇති දේවල්ය පන ඇති දේවල්ය ඔයාට මේ වාක්‍ය ස්ක්‍රීන් එකෙන් බලන්නත් පුළුවන් පුතේ අකුරු ප්‍රශ්න තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ මම ඔයාලට මම කියවන නෝට් එක තමයි මේ දාලා තියෙන්නේ පන ඇති දේවල්ය එවැනි දෑ ජීවීන් ලෙස හැඳින්වේ එවැනි දෑ ජීවීන් ලෙස හැඳින්වේ එවැනි දෑ ජීවීන් ලෙස හැඳින්වේ හොඳයි පුතේ ආයි තරුවක් දාගන්න වර්ධනය නොවන දෑ යටතේ වර්ධනය නොවන දෑ යටතේ වර්ධනය නොවන දෑ යටතේ ඇති සියල්ල පන නැති දේවල්ය පන නැහැ පන නැති දේවල්ය එවැනි දෑ අජීවී
ද්‍රව්‍ය ලෙස අජීවී ද්‍රව්‍ය ලෙස හැඳින්වේ අජීවී ද්‍රව්‍ය ලෙස හැඳින්වේ අජීවී ද්‍රව්‍ය ලෙස හැඳින්වේ මගේ පුතේ එතකොට ඔය කිව්ව විදිහට අපිට පරිසරයේ තියෙන දේවල් වර්ග දෙකකට බෙදා ගන්න පුළුවන් ජීවීන් සහ අජීවී ද්‍රව්‍ය කියලා. ජීවීන් සහ අජීවී ද්‍රව්‍ය කියලා. අපි ඒක ලියාගමු පුතේ තරුවක් දාලා මෙහෙම. ඔයා තරුවක් දාලා ලියන්න. රූලර් කරලාද? කමන්න පුතේ රූලර් කරුත් පැහැදිලි නේද? ඕකේ. පුතේ අපි මයික් ඔන් කරන්න නැතුව තියමු. නැත්නම් බල්ලෝ එම්බුරනේ අපිට ඇහෙනවනේ. සර් මේ ඔව් කියන්න පුතේ. තරුවක් දාලා ලියන්න. සර් තරුවක් රූලර් කරලා ලියවට කමක් නැත්තේ. කමන්නේ. රූලර් කරලා කමන්නේ. තරුවක් දාලා ලියන්න. පරිසරයේ ඇති දේවල් ප්‍රධාන වර්ග සර් මොකද්ද? පරිසරයේ ඇති දේවල් ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැක ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැක ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැක නේද? ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැක. අනේ හොඳයි. එක පහලින් ලියන්න එක ජීවීන් දෙක අජීවී ද්‍රව්‍ය එක ජීවීන් දෙක අජීවී ද්‍රව්‍ය එක ජීවීන් දෙක අජීවී ද්‍රව්‍ය නේද? right. දැන් මේ මගේ පුතේ මතක තියාගන්න දැන් ඔයාට අපි මුල්ම දවසේ පන්තිය කරේ හවසකනේ. හවසක පන්තිය කරලා මේ විදියට හදිසියෙම
උදේ කරන්න ගත්තේ ඔයා දන්නවා හේතුව මම ගෲප් එකේ දැම්මනේ හේතුව මේ දවස්වල හවසට හරියට අකුණු ගන්නවා නේද? රෑ 7:00 8 වෙනිකම් ගන්න. ඒතර පුතේ මේ වගේ තදට අකුණු ගහනකොට අපිට තියෙන ගැටලුව තමයි ඔයාගේ උපකරණ වලට හානි වෙන්න පුළුවන් අකුණු වලින් ඔයාට හානි වෙන්න පුළුවන් නේද? අපි ඒව ගැන හිතන්න ඕනේ. මුලින්ම ආරක්ෂාව ගැන. ඉතින් ඒ හින්දායි පුතේ මම ඔයාගේ පන්තිය උදේට ගත්තේ. කීප දෙනෙක් කතා කරලා කිව්වා උදේ ඉස්කෝලේ අයියලාට ලොකු අයියලාට පන්ති තියෙන හින්දා මේ මල්ලාට නංගිලාට ෆෝන් එක නැත්තම් කම්පියුටර් එක දෙන්න විදියක් නැහැ. ඒ නිසා පොඩි ගැටලුවක් තියෙනවා කියලා. ඔයාගේ යාළුවෝ කවුරු හරි පුතේ ඔයාලා අම්මලා තාත්තලා එක්ක කියලා තිබුණොත් ඔයා එක්ක කියලා තිබුණොත් අපිට පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණානේ උදේ හින්දා කියලා ඒ යාළුවන්ට කියන්න මගේ පුතේ ගැටලුවක් නැහැ. වසන්ත සර් ඒකේ මේ රෙකෝඩ් කරලා තියෙන්නේ රෙකෝඩ් එක අහන්න දෙනවා ඒ හැම ළමයෙකුටම කියලා. එහෙම ගැටලුවක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මට කෝල් කරන්න කිව්වට කමක් නැහැ. කොහොමත් මම ඔයාගේ ගෲප් එකට ඒක දානවා. ඒතර ගෲප් එකට දැම්මට පස්සේ පුතේ ඒ අයට පුළුවනි ඒ රෙකෝඩින් එක අහලා එතකොට මේ පාඩම මෙහෙමනේ ඉතින් මේ කතා කරා වගේමනේ ඒකෙන් එයාට අහගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා පුතේ යාළුවන්ට කියන්න දුක් වෙන්න එපා. ඔයාට ඉන්න බැරි වුණාට වසන්ත සර් එක්ක ඔයාට දාවි කියලා කියන්න. හරිද? ඒතර එයාට එකෙන් බලන්න පුළුවන් නේ පවුනේ නේද පුතේ. ඉතින් හැම කෙනාම දැන් ඔයාට මේ ගෙදර ඒ උපකරණයක් තියෙන හින්දානේ ඔම ඔයා සම්බන්ධ වෙන්නේ. තව අපි පන්ති වලට එන බලන්න ගොඩාක් දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට ගෙදර මේ වගේ ෆෝන් එකක් කම්පියුටර් එකක් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. දැන් පුතේ නිකම් මෙහෙම ෆෝන් එකක් ගන්න එකත් රුපියල් 25000ක් විතර යනවනේ. නේද? ඉතින් ලොකු මුදලක් මේ දවස්වල අම්මලා තාත්තලාට රස්සාවත් ඉතින් මේ දවස්වල හරියට නෑනේ මේ කොරෝනාත් එක්ක. ඉතින් ඒ හින්දා මේ ඔයාගේ යාළුවෙක් ඇහුවොත් එයාට පොඩි සපෝට් එකක් දෙන්න. ඒ වගේම ඔයාගේ බොහොම හිතවත් කෙනෙක් ඉන්නවා නම් සෞඛ්‍ය ප්‍රශ්නයක් නැත්නම් අම්මගෙන් තාත්තගෙන් අහලා හොඳද? අම්මගෙන් තාත්තගෙන් අහලා අයගොල්ලෝ කැමති නම් විතරක් මේ අපේ පන්ති වලට සම්බන්ධ නුනත් කමන්නේ මේ පවුනේ එයා වුණා. Excuse me sir. පුතේ කියන්න පුතේ. සර් මේ පොඩ්ඩක් අර තුන්වෙනි එක කියන්න පුළුවන්ද? වාක්‍යද පුතේ? ඔව්. මම කියන්නම් මම මේක කියන්න පුතේ. මම කිව්වේ පුතේ ඒ වගේ මේ ඔයාට කවුරු හරි එහෙම ඉන්නවා නම් එක්කන් ඇවිල්ලා එයාට මාස්ක් එකක් දාගෙන එන්න කියන්නේ පිට ගෙදරක දරුවෙක් ඉඳලා ඔයත් මාස්ක් එකක් දාගෙන මේ පාඩමට සම්බන්ධ වෙන්න කමක් නැහැ. පවුනේ මේ දවස්වල අපි කාට හරි චූටි උදව්වක් කරන්න පුළුවන් නම් පුතේ ඒක පින් සිද්ධ වෙනවා. නේද? පවුනේ කාට හරි කමක් නැහැ පොඩි උදව්වක් කරන්න පුළුවන් නම් කරන්න. හරිද? ඒ විතරක් නෙවෙයි මම රෙකෝඩින් එක ගෲප් එකට දැම්මම එහෙම අහන්න බලාපොරොත්තු කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ඒක දෙන්න. අපි මේ දවස්වල කාට හරි චූටි හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව අපි කරමු. නේද? ඒකත් හොඳයිනේ. පුතෙක් මම ඇහුවා තුන්වෙනි කිව්ව වාක්‍යය මම කිව්වේ පුතේ පරිසරයේ සම්පූර්ණ වාක්‍යම ලියන්න බැරි නේද දරුවට? හරි? භාගයක් ලියා ගන්න බැරි වුණා. අවසාන වාක්‍යය මම කිව්වේ පුතේ පරිසරයේ ඇති දේවල් කෙටියෙන් කියන්නකෝ පරිසරයේ ඇති දේවල් වර්ග දෙකකි. වර්ග දෙකකට වෙන් කළ හැකි කියලා නෙවෙයි. ඔයා කෙටියෙන් ලිය ගන්නකෝ. වර්ග දෙකකි එක ජීවීන් දෙක අජීවී ද්‍රව්‍ය. එක ජීවීන් දෙක අජීවී ද්‍රව්‍ය. මගේ පුතේ මේ කවුරු හරි අත්තකුරු ලස්සන දරුවෙක් මට මේ වැඩේ කරන්න. අත්තකුරු ලස්සන දරුවෙක්, ඒ කියන්නේ පැහැදිලිව අත්තකුරු ලියන දරුවෙක් මේ මට දැන් මගේ මේ අද දවසේ නෝට් එක ෆොටෝ එකක් ගහලා අපේ හැද හොඳට පැහැදිලිව ෆොටෝ එකක් ගහන්න පුතේ අර කැමරාව හෙල්ලෙන්නේ නැති වෙන්න පැහැදිලිව ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න පුතේ මගේ ප්‍රයිවට් එකට එවන්න. මගේ මේ ප්‍රයිවට් එකට මට එවන්න මගේ ප්‍රයිවට් WhatsApp එක ඔයා ගාව තියෙනවනේ ඒකේනවා මට මේ ජොයින් වෙලා ඉන්නේ. මට ප්‍රයිවට් එකට දාන්න මේ ඔයාගේ නෝට් එකක් පැහැදිලිව ලියන දරුවෙක් එකක් තිබම ඇති මම එතකොට ඒක ගෲප් එකට දාන්නම්. ඔය ලියා ගන්න බැරි වෙච්ච දරුවන්ට අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ට ඒතර ඒ නෝට් එක ලියා ගන්න පුළුවන් නේද? අපි පුළුවන් හැමදේම කරනවා පුතේ මේ තාක්ෂණයත් එක්ක කරනකොට ඇතිවෙන ගැටලු මගේ අරගන්න. පන්ති තිබ්බනම් නම් ඔයාලගේ අම්මලාට ඒ වෙලාවේ මේ යාළුවෙක්ගේ පොතක් කරන් ෆොටෝ එකක් හරි ගහ ගන්න පුළුවන් නේද? අපි අපිට කරන්න පුළුවන් හැමදේම පුතේ අපි කරනවා. ඔයාට මේක මගේ අර නැතින ඔයාට නම් දවසක එහෙම ප්‍රශ්නයක් වුණ ගමන් අපි නෝට් එක දානවා ගෲප් එකට රෙකෝඩින් එක දානවා ගෲප් එකට ඔයාට බලා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් ඔයාට වෙන්න තියන්නේ නැහැ.
දැන් මගේ පුතේ තව එකක් තියෙනවනේ. දැන් අපි මේ නොවැම්බර් මාසේ ඔයාලට පැයක් විතර තමයි කරන්නේ. ඔයාලට මේ හුරු වෙන්න ඕනේ චුට්ටක්. ඔහොම හුරු වෙන්න ඉඳ පැයක් විතර කරන්නේ. හැබැයි දෙසැම්බර් මාසේ පැය දෙකක් ඔයාගේ පන්තිය තියෙනවා. පැය දෙකක් ඔයාගේ පන්තිය තියෙනවා. එතකොට මේ දැනට මගේ අදහස තියෙන්නේ පුතේ ඔයාට ගණන් සරු කියන්න ඇති මේ අපේ ගණිත සහ විද්‍යා පන්ති දෙක පැවැත්වෙන්නේ බොහෝ දුරට සෙනසුරාදා දවසේ ස්ථිර පන්ති පටන් ගත්තාම මම මේ කියන්නේ කියන්නේ යම් දවසක කොරෝනා ඉවරලා පන්ති පටන් ගත්තාම ගොඩක් දුරට 3:00 5:00 වගේ වෙලාවක් තමයි වැටෙන්න ඉඩ තියෙන්නේ. මම ගෲප් එකට දාන්නම් ඒක විමසලා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් තත්ත්වය. දැන් ඔයාලා දැනට ඒ ටයිම් එක වෙන් කරලා තියාගන්න වෙන පන්තියක් දාගන්න නැතුව අපේ ආදරණීය විද්‍යාව ප්‍රැක්ටිකල් පන්තිය නේද? ඔයාලා ආදරෙන් ඉන පන්තිය නේද? ඔයාලා ආසාවෙන් ඉන පන්තිය. අපි මේ පන්තිය සෙනසුරාදා 3:00 5:00 වගේ තමයි ගොඩක් දුරට කෙරෙන්නේ. ඔයා ඒ ගැන ඒ ටයිම් එක වෙන් කරලා තියාගන්න දැනටම වෙන ක්ලාස් එකක් දාගන්න නැතුව සෙනසුරාදා 3:00 ඉඳන් 5:00 වෙනකන් අපි අපේ විද්‍යාව පන්තිය කරමු පටන් ගත්තා. මම මේ කියන්නේ පුතේ සමහරට දෙසැම්බර් හරි ජනවාරියේ පටන් ගත්තාම මොනවාරි ගැටලුවක් තියෙන දරුවෙක් කියලා නම් දැම්මට කියන්න එපා. ඒකට ഘോഷාවක් එනවා. මට පෞද්ගලිකව මගේ WhatsApp එකට ඔයාගේ ප්‍රශ්න එවන්න. මම ඊට පස්සේ ඒක බලලා අදාළ කාරණා ඔයාලට කියන්න. හරි? හොඳයි. දැන් අපි යනවා. දැන් පුතේ ඔන්න ලස්සන කතාවක් මම මේ කිව්වේ. හරිද? දැන් එතකොට මගේ පුතේ අපි ඔය කිව්ව විදිහට පරිසරයේ වර්ග දෙකක් ඉන්නවනේ. පරිසරයේ වර්ග දෙකක් ඉන්නවනේ. මොනවද මේ වර්ග දෙක? මෙන්න වර්ග දෙක. එකක් තමයි ජීවීන් කියන වර්ගය, අනික තමයි අජීවීන් කියන වර්ගය නේ. ජීවීන් සහ අජීවී ද්‍රව්‍ය කියන වර්ග දෙක. දැන් පුතේ සාමාන්‍යයෙන් ඔයාගේ පියවි ඇහින් බැලුවහම මොකද්ද બોලේ ඒ පියවි ඇහැ කියන්නේ ඔහොම ඇස් පියාගෙනද? ඇස් පියාගෙන නම් මුකුත් පේන්නේ නැහැනේ නේද? පියවි ඇහැ කියන්නේ ඔයාගේ ඔය තියෙන ඇහැ. ඔයාට මේ මගේ පේන්නේ මේ මගේ පියවි ඇහැ. හරි? දරුවෙක් මගේ නම්බර එක අහනවා අලුත් දරුවෙක් වෙන්න ඇති කමන්නේ. මම පුතේ අන්තිමේට බෝඩ් එකේ මගේ නම්බර එක ලියනවා. හරි? අන්තිමේට මම බෝඩ් එකේ නම්බර එක දැම්ම ලියලා දෙන්නකෝ නේද? අසම දෙකොනොත් එහෙම. පේනවනේ 0.7 එතකොට මේ පියවි ඇහැ නේද? පුතේ පියවි ඇහැ කියලා කියන්නේ ඔය ඇහැ. දැන් ඔයා දැන් බලන්න අපි කියනනේ කට්ටියගේ ඇස් හරි ලස්සනයි, චූටි දිගටි ඇස් තියෙන්නේ, හරි ලස්සනයි ඇස් දෙක. එහෙම කියනවනේ නේද? හැබැයි ඔයා දැක්කොත් ඔයාගේ ඇත්තම ඇහැ බය වෙලා දුවනවා. බය වෙලා දුවනවා. ඇයි ඒ බය වෙලා දුවන්නේ? ඔයා පුතේ දැන් බැලුවොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම ඇහැ ඇතුලේ ඉගෙන ගන්නවා 9 පන්තියට ගියාම. තාම ඔයා ඉන්නේ 9 පන්තියේ නෙමෙයිනේ. ඒ හින්දා තාම මේක දන්නේ නැහැනේ නේද? මේ ඇහැ කියන්නේ පුතේ මෙතන ඇතුලේ තියෙන මස් බෝලයක්. ලේ වැగిරෙන මස් බෝලයක් තමයි අපේ ඇහැ කියලා කියන්නේ. හැබැයි ඉතින් ඒ ඔක්කොම එළියට පේන්නේ නැහැ. එළියට එහෙම පෙවුනා නම් අපි ළඟ ඉන්න මිනිස්සයව දාලා දුවනවා අම්මෝ බේර ගනියෝ යකෙක් ආවෝ කියලා. නේද? හැබැයි පුතේ මතක තියාගන්න මේ අපේ ඇහැ මේ පේන්නේ පොඩි කොටසක්. ඒක ඇහැ ලස්සනට පේන්නේ. හරිද? ඔය පේන කොටසට අපි කියනවා පුතේ පියවි ඇහැ කියලා. හරි නේද පුතේ? එතන පියවි ඇහැ කියන්නේ පුතේ අපේ මේ පේන ඇහැට මේ පේන ඇහැ තමයි අපි කියන්නේ පියවි ඇහැ කියලා. මගේ පුතේ මතක තියාගන්න ඔය පියවි ඇස කියන කොටස ගත්තහම මේ පියවි ඇසට මේ පෙනෙන පරිසරය හරිද? අපිට පෙනෙන මේ පරිසර කොටස අපි පියවි ඇහැට පේන මේ පරිසර කොටස ගත්තාම මේ පරිසර කොටස හරිද? මේ පරිසර කොටස තුල අපිට හමු වන ජීවීන් වර්ග දෙකක් ඉන්නවා. ඔයාට මම ආයි කියනවා මේ පියවි ඇහැට පෙනෙන ජීවීන් වර්ග දෙකක් ඉන්නවා. ඔන්න වචන මම කොන්දේසියක් දැම්මා. පියවි ඇහැට පෙනෙන. හරිද? පියවි ඇහැට පෙනෙන ජීවීන් වර්ග කීයද? දෙකයි. එකක් තමයි පුතේ සතුන් කියන වර්ගය. අනික තමයි පුතේ
ශාක කියන වර්ගය. ඔන්න මගේ පුතේ බලන්න එහෙනම් අපේ පියවිය හැට පෙනෙන මේ ජීවීන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ශාක හා සතුන් කියලා. මගේ පුතේ එහෙනම් පියවිය හැට පෙනෙන ආකාරයට අපිට පරිසරයේ ඉන්න ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ශාක හා සතුන් කියලා. ඒතර ඔයා දන්නවා පුතේ පරිසරයේ විවිධ ශාක තියෙනවානේ. මම ඔයාට ශාක තුනක් උදාහරණයක් අරන් තියෙනවා. ඔයා පරිසරයේ ගත්තාම නේද? ඔයාට අඹ ගස්, රඹුටන් ගස්, එතකොට ඔය පොල් ගස් නේද? ඔයාට පරිසරයේ විවිධ වර්ගයේ ගස් වර්ග දකින්න පුළුවන් තියෙනවා. ඉතින් ඒ වගේ පුතේ පරිසරයේ ගස් වර්ග ගොඩාක් තියෙනවනේ නේද? ඒ කියන්නේ ඔන්න අපිට හම්බෙන ගස් එහෙම නැත්නම් අපි කියනවා අපිට පරිසරයේ හම්බෙන මේ දේවල් වල නැත්නම් ජීවීන්ගේ ශාක කියන්නේ එක කොටසක් කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ මතක තියාගන්න අනිත් කොටස තමයි මේගොල්ලෝ. බලන්නකෝ පරිසරයේ කොච්චර ලස්සනද කියලා මේ අය ඉන්නේ හින්දා නේද? මේ අය ඉන්නේ හින්දා තමයි පරිසරයේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සතුන් විවිධ වර්ගයේ සතුන් ඉන්නවා. ඒ කියන්නේ පුතේ අපිට පරිසරයේ හමු වන ජීවීන් ගත්තහම පරිසරයේ හමු වන පරිසරයේ හමු වන මේ ජීවීන් සියල්ලම සලකනකොට පියවිය හැට පේන ජීවීන් ආකාර කීයද? ජීවීන් ආකාර දෙකයි. එකක් තමයි ශාක, අනික තමයි සතුන්. ශාක සහ සතුන් කියලා අපිට ප්‍රධාන වර්ග දෙකකට මේ අයව බෙදා ගන්න පුළුවන් වුණා. පැහැදිලි නේද මගේ පුතේ? හොඳයි. එහෙනම් පුතේ අපි මෙහෙම කරමු. හරිද? එහෙනම් මෙහෙම කරමු. අපි ඔය වාක්‍ය දෙක ලියා ගමු. නැත්නම් ගොඩක් ලියන්න හම්බුනාම කරදරයිනේ. අපි ඔය වාක්‍ය දෙක ලියාගෙන අපි ඉස්සරහට යමු. හරි නේද පුතේ? මගේ පුතා ලියන්න කරුවක් දාලා පස්සේ මෙහෙම කරුවක් දාලා ලියන්න පහතේ. කියන්න පුතේ. මේස ජලය කියන්නේ ජීවී ද්‍රව්‍යද අජීවී ද්‍රව්‍යයක්ද? මගේ පුතේ ජලය කියන්නේ අජීවී. ජලය වර්ධනය වෙන්නේ එහෙම නැහැනේ. ජලය අජීවී. ඒක ඔය ගලාගෙන යනවා පේන්නේ බෑවුම් මෙහෙම තියෙන හින්දානේ. ඒතර එයා ඇවිදිනව නෙමෙයි නේද? අපි අර කිව්වට මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේසිට පැන නැංගා කියලා. එයා දුවගෙන යනවා එහෙම නෙමෙයි. ඒක පුතේ මේ සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ අර පොළවේ බෑවුම් නිසා තමයි ගලන්නේ. ජලය පණ නැති දෙයක්. පණ නැහැ. එයා අජීවී. ජලය කියන්නේ අජීවී. සර් වාතය ජීවීන්ද අජීවීන්ද? වාතයත් අජීවී පුතේ. වාතයත් ඒ වගේමයි. ජලය වාතය දෙකම අජීවී. ඒ දෙන්නටම පණ නැහැ. අපේ පණ රැක ගන්න උදව් වුණාට ඒගොල්ලන්ට පණ නැහැ. හොඳයි. very good පුතේ. තරුවක් දාලා ලියන්න. පියවි ඇසට පෙනෙන. පියවි ඇසට පෙනෙන. පියවි ඇසට පෙනෙන ජීවීන් පියවි ඇසට පෙනෙන ජීවීන් ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි. පියවි ඇසට පෙනෙන ජීවීන් ප්‍රධාන වර්ග දෙකකි. එක
එක සතුන් එක සතුන් දෙක ශාක එක සතුන් දෙක ශාක. එතකොට සතුන් සහ ශාක කියලා වර්ග දෙකයි නේද පුතේ? සතුන් සහ ශාක කියලා වර්ග දෙකයි. එක සතුන් දෙක ශාක. සර් කියන්න පුතේ. මේ සුද්ධ ජීවීන් කියන්නේ සතෙක්ද ශාකයක්ද? මගේ පුතේ ওই දෙකටම අයිති නැහැ. මං ඒක ඊළඟට කතා කරනවා හොඳද? මම ඒක ඊළඟට කතා කරනවා. ඒ නිසා දැන් මං උත්තරයක් නොදී ඉන්නම්. දැන් ඔයාට මේකේ ඒක ජීවීන් කොටාශයක් නේද? අවුදේ ඒක වෙනම ජීවී කොටාශයක්. මම ඒ ගැන වෙනම ඔයාට කියනවා. අපි දැන් මේ වාක්‍ය දෙක ලිව්වට පස්සේ ඒක තමයි වෙනම කතා කරන්නේ. හරිද? ඒ නිසා අපි ඒක චුට්ටක් මොන් පැත්තකින් තියමුකෝ. ඔන්න පැත්තකින් තිබ්බා. හරි. මම ඒක වෙනම කතා කරනවා ලොකුවටම. හරි නේද? හොඳයි. දැන් මගේ පුතේ යටින් තරුවක් දාලා ලියා ගන්න. පරිසරයේ ඇති සතුන් පරිසරයේ ඇති සතුන් හරි සර්. ඔව් හැඩයෙන් හරි සර්. විවිධ වේ හැඩයෙන් විවිධ වේ. අලියා වගේ නෙමෙයිනේ හරකා වගේ නෙමෙයි ඌබියා නේද? විවිධ වේ. right විවිධ වේ. මගේ පුතාලාට ඔන්න දැන් ගෙදරදී චූටි වැඩක් කරන්න තියෙනවා. මං හිතනවා පුතේ ඔයාලගේ ගෙවල් වල ඔය ශිෂ්‍යත්වයට ගෙනව පත්තර ගොඩවල් තාම ඇතිනේ නේද? ඔය ගිනි තියන්න නැතුව තාම ඇති. ඉස්සර ගෙන වෙන පත්‍ර ගොඩාක් තියෙනවා. මේ පත්‍ර ගොඩ ගත්තාම සමහරට ගේ වහලේ ගෑවෙන මට්ටමට උස පත්‍ර ගොඩක් තියෙනවා. ඔයා පුතේ ඕකෙන් චූටි වැඩක් කරන්න ඕනි. මොකද්ද මේ කරන චූටි වැඩේ? අදම පුළුවන් නම් අදම කරන්න. ඔකෙන් පත්‍ර ටිකක් අරගෙන පුතේ දැන් ආයෝක තිබ්බා කියලා වැඩකුත් නැහැනේ. පත්‍ර ටිකක් අරගෙන එකිනෙකට වෙනස් සතුන්. ඒ කියන්නේ කිරි බොන සත්තු, කුරුල්ලෝ, ඔය කුමී වර්ග, බඩගාගෙන යන අය, ගොළු බෙල්ලෝ, ඔසාමනලු ඒක වර්ග වලින් සත්තු ටිකක් හොයාගෙන ඔයාගේ ඔය නෝට් එකට යටින් අලවන්න ඕනි. ඒ හින්දා පුතේ උතන ඔය වාක්‍යයට යටින් පිටුවක් ඉඩ තියන්නකෝ. පිටුවක් ඉඩ තියන්න. ඔයා පිටුවක් ඉඩ තියන්න. මොකටද මේ පිටුවක් ඉඩ තිබ්බේ? පිටුවක් ඉඩ තිබ්බේ මේ කියන මගේ පුතාලා දැන් සත්තුගේ රූප ටිකක් හොයලා ඒ සත්තුන්ගේ රූප ටික උතන අලව ගන්න ඕනේ. ඔන්න පිටුවක් ඉඩ තියන්න සතුන්ගේ රූප අලවන්න. ඔක අමතක වෙලා දැන් 6 ශ්‍රේණිය ඉවර වෙනකම්ම ඔය හිස්තනෙම තියන් ඉන්න එපා. ඔයා දැන් අද හෙටම ඕකේ පින්තූර ටිකක් හොයාගෙන අලවන්න. ඔයාලා ඔය ශිෂ්‍යත්ව කාලේ පරිසරයේ විෂය කොටසට ගත්තු සත්තු පින්තූරත් ඕන තරම් ඇති ළඟ. ඒ වගේ සත්තුන් ටිකක් අලවන්න. හරි සතුන් ටිකක් අලවන්න මේ පිටුවක් පිරෙන්න ලැබුවම ඇති. ගොඩක් ඕනේ පිටුවක් ඇති. ඒ පිටුව ඉඩ ඇරලා මගේ පුතා ලියන්න අලුත් වාක්‍ය. ඒ පිටුව ඉඩ ඇරලා මගේ පුතා ලියන්න අලුත් වාක්‍ය. හරි නේද පුතේ? අලුත් වාක්‍ය ලියන්න. හරි සර්. හරි. හරි සර්.
තරුවක් දාලා ලියමු පරිසරයේ විවිධ ශාක වර්ගද ඇත 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 හරිනේ දැන් පුතේ ඔය කිව්ව තැනට ඉස්සරල වැඩේම කරමුකෝ අපි මොකද කරන්නේ ඔතනත් පුතේ පිටුවක් ඉඩ තියාගන්න මොකටද පිටුවක් ඉඩ තියාගන්නේ ඔයා අර වගේම විවිධ ශාක ටිකක් හොයලා ඔතන අලව ගමු නේද එකිනෙකට වෙනස් විවිධ ශාක ටිකක් හොයලා මගේ පුතේ ඔතන අලව ගමු මේ ශාකවල පින්තූර ටික හරිනේ හොඳයි එහෙනම් මගේ පුතා ඔතෙන්ද ශාකවල පින්තූර අලව ගන්න මේ ඉඩක් තියන්න ඕනි කොච්චරක්ද පිටුවක් තියන්න ඒකට ලස්සන ශාක ටිකක් ඔකේ අලව ගන්න අර වගේම ශාක පින්තූර Excuse me sir. මොකද කියන්න සර් ඉවර වෙන්නේ කීයටද? පුතේ අපි ඉවර කරනවා 11 ඔව් 10 නේ පටන් ගන්න 10 අමාරනේ පටන් ගත්තා 11 අමාරට ඉවර කරනවා පුතේ අපි Okay sir. හරි 11 අමාර 11:35 වෙයි උපරිම අය පුතේ වෙන ක්ලාස් එකක්ද ඔයාලට නෑ sir. හරි බඩගිනියාවේ නෑනේ තාමනේ බඩගිනිය වෙන්න වෙලා තියෙනවනේ හරි හරි මං හිතේ මම පුතාට බඩගිනිය ඇදලා දැන් බඩේ පණුව බොක්සින් ගහනවත් දන්නේ නැහැ දුෂුම් කියලා නෑ නේද හරි අපි තව විනාඩි 10ක් විතර තව චුට්ටක් තියෙන ශුද්‍ර ජීවින් ටික කතා කරා දුෂුම් ගාන නැවත හරිද හොඳයි දැන් එතකොට පුතේ අපි දැන් ඔය කතා කරේ ඇහැට පේන අයනේ හැබැයි මේ පරිසරයේ ඉන්නවා මගේ පුතේ ඇහැට මොන අයද ඇහැට නොපෙනෙන අය ඉන්නවා ඒ ඇහැට නොපෙනෙන මම මේ කතා කරන කොටස ශාක වලට අයිතිත් නෑ සතුන්ට අයිතිත් නෑ වෙනම ජීවීන් කොටසක් ඒ කියන්නේ පුතේ දැන් අපි ජීවීන් ගත්තාම කොටස් දෙකක් නෙමෙයි එහෙනම් කොටස් තුනක් තියෙනවා ඒ තමයි ශාකයි සතුනුයි අර ඇහැට පේන්නේ නැති කොටසයි ඒ ඇහැට පේන්නේ නැති කොටස තමයි අර ඉස්සලා පුතේකුත් කිව්වා ඒක ඒ අයට කියනවා කවුද මෙන්න නම ඔව් ශුද්‍ර ජීවීන් කියලා කියනවා මගේ පුතේ මතක තියාගන්න ඇහැට පේන්නේ නැති ජීවීන් කොටසක් ඉන්නවා ආන් ඔය ජීවීන් කොටසට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා කියනවා දැන් මේ බලන්නකො මේ රූපේ වල ශුද්‍ර ජීවීන් ගොඩාක් ඉන්නවා පේනවා ඔය අකුරු ටික ගැන වැඩි හිතන්නවා මට මේක අර මේ වෙන ෆොන්ට් එකකට හරවන්න බැරිලා තියෙන්නේ ඒ නිසා ඔය නිකන් ග්‍රීක් වගේ තියෙන්නේ මේකේ පුතේ මේ බලන්නකො මෙන්න මේ රූපෙන් පේන එක්කෙනා මේ රූපෙන් පේන එක්කෙනාට අපි කියනවා පුතේ ඇමීබා කියලා මේ ඉන්නේ ඇමීබා ඔයාලට පේනවනේ මේ ඇමීබා හරිද එතන මේ ඉන්න එක්කෙනාට කියනවා ක්ලැමිඩෝමොනාස් කියලා මේ ඉන්න කෙනාට අපි කියනවා බැක්ටීරියා කියලා මෙයාට අපි කියනවා කියලා ඔය විදිහට ඔයාට පරිසරයේ හම්බෙන මම පුතේ මේ නම් ටික මාට බෝඩ් එකේ දාන්නම් ඔයාලට මේ කිව්වහම ටිකක් මේක නිකන් එකවර නිකන් අමාරු වෙයි හින්දා හරිද මේ රූපේ ඉන්න ජීවීන් මම නිකන් ඉස්සර නිකන් කියයි යන්න ඊට පස්සේ බෝඩ් එකේ ලියන්න මේ නිකන් ඔය මිලෝ හැඩයක් නැතුව එක පැත්තට දික් වෙච්ච එක්කෙනාට කියන ඇමීබා කියලා ඇමීබා හරිද එතන මෙතන මෙයාට පුතේ අපි කියනවා මේ මෙයාට ක්ලැමිඩෝමොනාස් කියලා කියන මම බෝඩ් එකේ නම ලියන්නම් මේ ස්ක්‍රීන් එකෙන් ඔය අයින් වුණාට පස්සේ මේක ඇල්ගී කියලා හඳුන්වන වර්ගයට අයත් වෙන්නේ මේ මොනවාද නිකන් මේ රෝල් මේ මාළු රෝල් වගේ තියෙන්නේ නේද රෝල්ස් වගේ තියෙන මෙන්න මේ අයට අපි කියනවා මේ බැක්ටීරියා කියලා මේ බැක්ටීරියා වර්ග ගොඩාක් බැක්ටීරියා බැසිලස් කියලා මෙයාට බැක්ටීරියා වර්ගයට
මෙයාට කියනවා අපි එවුග්ලිනා කියලා කියනවා. ඉතින් ඔය විදිහට අපිට හම් වෙන ශුද්‍ර ජීවීන් වර්ග ගොඩක් ඉන්නවා. මම හිතන්නේ මම නම් ටික ලියන්නම්කෝ බෝඩ් එකේ. පුතේ ඔයා ලියා ගන්න එපා මම නෝට් එකට දෙනවා. දැන් ඔයා අහන් ඉඳිහම ඇති. මේ අය තමයි මම අර කිව්වේ ඔන්න අපිට හම්බුන ශුද්‍ර ජීවීන් තමයි මේ බලන්නකෝ. ඇමීබා. හරිද? දැන් ඕක ලියා ගන්න ඕනද? නෑ පුතේ ලියන්න එපා. පැරමීසියම්. ඕක ලියා ගන්න ඕනේද? මගේ පුතේ ලියා ගන්න එපා. පැරමීසියම්. එවුග්ලිනා. හරි? ඊට පස්සේ බැක්ටීරියා. ඔව් මම කියනවා පුතේ. ඊට පස්සේ බැක්ටීරියා. ඔයාලගේ ආදරණීය සර්වරුත් තව චුට්ටෙන් ඔයාලව බලන්න එන්න ඕනේ කිව්වා. මංජුල සර්වරුත් අවසාන වාරේ කතා කරා ඈ ආසයිනේ මංජුල සර් බලන්නත් දැන්. මංජුල සර් එක්කවා මේ සෑන් දවසක් හිටියානේ. මම ක්ලාස් එකේ ඉවර වෙන්න කලින් මංජුල සර්ට කතා කරනවා චුට්ටක් ඔයාට කතා කරලා යන්න කියලා. ඔයා ආසයිනේ. මංජුල සර්ත් කිව්වා මගේ චූටි බට්ටෝ ටිකට කතා කරන්න හරි ආසාවෙන් ඉන්නේ කියලා. එන්න තව චුට්ටකින් මංජුල සරුත් එයිවාට කතා කරන්න. හරි? බැක්ටීරියා, එතන ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා, බැක්ටීරියා. තාම පුතේ දිලීර කියලා જાතියකුත් ඉන්නවා. දිලීර. ඔය පුස් කියන්නේ පුතේ අපි පුසුත් අයිති වෙන්නේ දිලීර වල. දැන් ඔය පාන් වල ඉන්න පාන් පුස්. ඊට පස්සේ යීස්ට් කියන්නේ පුතේ ඔය පාන් එහෙම හදන පිපෙන්න දාන යීස්ට් ඌත් බැක්ටීරියා මේ දිලීරේ. හරිද? දිලීර. ඊට පස්සේ අර මම අර කිව්ව ලොකු නම මේ Chlamydomonas. Chlamydomonas. හරිද? මේ විදිහ මේ මම ලියුවේ චුට්ටක් පුතේ. මේ Chlamydomonas අයිති ඇල්ගී කියන ලොකු ගොඩට. හරිද? මම ඒවා අපි ලොකු පන්ති වලට ගියාම ඉගෙන ගන්න මේ වර්ගීකරණ මේ ශුද්‍ර ජීවීන්ගේ. ඔයා මෙන්න මේ ටික මතක තියාගන්නකෝ මගේ පුතේ. පියවිය හැට පේන්නේ නැති අය ඉන්නවනේ. පියවිය හැට පේන්නේ නැති අයට කියන්නේ ශුද්‍ර ජීවීන්. ඔය ශුද්‍ර ජීවීන් වර්ග කීපයක් තමයි මේ කිව්වේ. දැන් ඔය ශුද්‍ර ජීවීන් පියවි හැට පේන තම බලන්නේ කොහොමද? ඒකට තියෙනවා මෙන්න මේ උපකරණය. උපකරණය. කියනකොද? ශුද්‍ර ජීවීන් කන්නේ මොනවාද? පුතේ විවිධ දේවල් කනවා ඒගොල්ලෝ. ගොඩාක් ශුද්‍ර ජීවීන්ගේ ආහාරලා දෙන මල දේහ. ඒ කියන්නේ ඔය මොකද්ද? මම කියනවා පුතේ මැරිච්ච සත්තු ශාකමක් තමයි යැපෙන්නේ. අපි ඒ ගැන ශුද්‍ර ජීවීන් ගැන ලොකු පාඩමක් අපිට තියෙනවා පුතේ. 8 9 10 පන්ති තුනේම 8 9 10 පන්ති තුනේම තියෙනවා අපි ඒ තුනේදී ලොකුවට ඉගෙන ගන්නවා ශුද්‍ර ජීවීන් ගැන. එතකොට පුතේ පියවි හැඩ පේන්නේ නැති අය අපි බලන්නේ මෙන්න මේ උපකරණයෙන්. මේ උපකරණ පුතේ කියනවා අන්වීක්ෂය. දැන් පුතේ ඔය අන්වීක්ෂය ගත්තාම ඔයාට හම්බෙන මේ පොඩි අන්වීක්ෂයක් තියෙනවා සරල අන්වීක්ෂය. අපි අර අත්කාචය කියලා ගත්තේ හෑන්ඩ් ලෙන්ස් එක. ඒකෙන් පේනවා යම් ප්‍රමාණයක්. මෙයාට කියනවා සංයුක්ත අන්වීක්ෂය. මේ සංයුක්ත අන්වීක්ෂය. සංයුක්ත අන්වීක්ෂය කියලා කියන්නේ පුතේ මෙයාගෙන් ගොඩක් ලොක් කරන්න පුළුවන් නේද? මේ උපකරණය තියෙනවා. දැන් මම පුතේ මම පටන් ගන්නකම් බලාගෙන ඉන්නේ. පටන් ගත්තට පස්සේ අපි මේක ක්ලාස් එකට ගෙනල්ලා හැම බබෙකුටම මේකෙන් පොකුණු ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන්, ඔය Chlamydomonas වගේ ඇල්ගී වර්ග, ඊට පස්සේ පාම් පුස් වල පේන අපිට සාමාන්‍ය ලොක් කරලා බැලුවම පේන හැටි ඔක්කොම අපි මේ අන්වීක්ෂය භාවිතා කරලා බලනවා. හරිද? මේ අන්වීක්ෂයේ පුතේ කොටස් ටික ගත්තොත් මෙන්න මේකට මෙතන අපි කියන්නේ උපනෙත කියලා. දැන් මේ කොටස් පාඩම් කරන්න එපා පුතේ. කොටස් ඔය 7 පන්තියේ කතා කරන්නේ. 7 පන්තියේ පාඩමක් අන්වීක්ෂය. 7 පන්තියේ තනිකර පාඩමක්ම තියෙනවා අන්වීක්ෂය ගැන. හරිද? ඒ නිසා දැන් මේක නිකන් මේ හැඩේ මතක තියාගන්න නැති උපකරණේ මොකක්ද කියන එක ඔයාලා මේ කොටස් ගැන එක වචනයක්වත් විභාග වලට අහන්නේ නැහැ. ඒ නිසා මේ අනවශ්‍ය දේවල් මේ කොටස් කටපාඩම් කරගන්න එක ඔයා මේ උපකරණේ මොකක්ද කියලා කියන්න පුළුවන් වුණාම ඇති ඔයාලට. මේකට කියන්නේ සංයුක්ත අන්වීක්ෂය. මම නෝට් එකකට දෙන්නම්. සංයුක්ත අන්වීක්ෂය තමයි පුතේ අපි අර හැට පේන්නේ නැති කුඩා දේවල් ලොක් කරලා බලන්න භාවිතා කරන උපකරණය මෙන්න මේක. රයිට්? අපි පටන් ගත්තාම මේකෙන් බලමු ශුද්‍ර ජීවීන් ගොඩාක්. හරි? හොඳයි. දැන් එතකොට පුතේ මගේ පුතේ පියවිය හැට පේන්නේ නැති අයව බලන්න පුළුවන් වුණා මොකෙන්ද?
අන්වීක්ෂයෙන්. ඒ අය කවුද කිව්වේ? ක්ෂුද්‍රජීවීන් නේද? හොඳයි මගේ පුතේ. අපි මේ වාක්‍ය ලියන්න ඉස්සරහට යමුකෝ. හරි? ඔයා පුතේ ලියන්න මෙහෙම ලියන්න. පියවි ඇසට අරවත් දාලා කියන්න. පියවි ඇසට නොපෙනෙන පියවි ඇසට නොපෙනෙන නොපෙනෙන ජීවීන් පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍රජීවීන් නම් ශුද්‍රජීවීන් බෝඩ් එකේ බලලා ලියන්න පුළුවන්. ශුද්‍රජීවීන් ලෙස හැඳින්වේ. ශුද්‍රජීවීන් ලෙස හැඳින්වේ. ශුද්‍රජීවීන් ඒ වාක්‍ය ආයෙත් කියනවද? ඕකේ. පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍රජීවීන් ලෙස හැඳින්වේ. ශුද්‍රජීවීන් ලෙස හැඳින්වේ. උදාහරණ මගේ පුතේ උදාහරණ කියලා මෙන්න මේ 6 දෙනාව ලියා ගන්නකො. මේ 6 දෙනාව ලියා ගන්න. උදාහරණ කියලා මේ 6 දෙනාව ලියා ගන්න. සර් ශුද්‍රජීවීන් කියලා ලියනවා. නෑ ශුද්‍රජීවීන් කියලා ලියන්න එපා. උදාහරණ කියලා මේ 6 දෙනාගේ නම් ලියුවම ඇති. amoeba, paramecium, euglena, bacteria, dilira, Chlamydomonas, හරි සර්. හොඳයි. හරි. අපිට ගෙදර වලට අපේ සාකච්ඡා කරන්න නැද්ද?
කරමු පුතේ. අපි එකක් කතා කරමු. ඔයා ගාව තියෙනවා නම් වෙන පාට පෑනක් ඊට කලින් පුතේ මගේ පුතේ මේ ඔයා ඔතනත් පිටුවක් ඉඩ තියා ගන්න ශුද්‍ර ජීවීන් පින්තූරයට ගලන්න. මේ අයම ඕනේ නැහැ හොඳ. මේ අයම ඕනි නැහැ. ඔයාට කවුරු හරි ශුද්‍ර ජීවීන්ගේ පින්තූර හම්බුනොත් ඔතන අලවන්න. ඔයාට දැම්ම පුතේ ළඟ පින්තූර නැත්තම් ශාක සතුන් නම් තියෙනවනේ ශුද්‍ර ජීවීන්ගේ පින්තූර නැත්තම් ඔය ඇඳින්නේ තියෙන චුට්ටක් අයින් වෙලා කඩේට යන්න පුළුවන් වුණාම තියෙනවා මේ පින්තූර කොළ තියෙනවා මේ ශුද්‍ර ජීවීන්ගේ. පින්තූර කොළයක් ලැබුවත් කමන්නේ නැහැ. මම ගෲප් එකට ශුද්‍ර ජීවීන්ගේ පින්තූර ටිකක් දාන්නම් ඔයාට ඕන නම් print out එකක් ගන්න. කවුරු හරි ශුද්‍ර ජීවීන්ගේ ඔයා පින්තූර ටිකක් ඔතන අලව ගන්න. තියන්න. right? දැන් මේකට සර් මංගාව දැන් තියෙනවා. good. ඒ ඇයට ඒව අලවන්න පුළුවන්. මංගාවක් තියෙනවා. හොඳයි. සර් ෆන්ගි කියන්නේ මොකද්ද? ෆන්ගි කියන්නේ පුතේ මේ දිලීර. ෆංගස් කියනනේ දිලීර වලට අපි. ෆන්ගි කියන්නේ දිලීර වල තමයි. මගේ පුතේ ඔයා ගාව වෙන පාට පෑනක් තියෙනවා නම් මේක ඒ පෑනෙන් ලියාගමු මේ වාක්‍ය. වෙන පාට පෑනක් තියෙනවා නම් ඒ පෑනෙන් ලියාගමු. ලියන්න. සංයුක්ත අන්වීක්ෂය ඔය මේ ස්ක්‍රීන් එකේ තියෙන වාක්‍ය පුතේ පියවි ඇසින් නොපෙනෙන දේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයකි. මගේ පුතේ මේ ඔයාට ඔතෙන්ට අලව ගන්න පින්තූරයක් මම අපේ WhatsApp group එකට දාන්නම්. ඔයාගාව තියෙන නම් අන්වීක්ෂක රූපයක් අලව ගන්න. නැත්නම් මම group එකට දාන්නම්. ඒතර ඔයාට ඒක අලව ගන්න පුළුවන්. මේ print out එක අරගෙන. ජීවීන් දානවල print out එක මේ මම දාන්න. ඔයා පුළුවන් තරම් හොයාගන්න උත්සාහ කරන මම දාන්නම්. මම group එකට කොහමද දාන්නම්. මම අද හෝ හෙට ඔයාගේ group එකට දාන්නම් පින්තූර ටිකක්. මේ ඔයාට ඒකත් මේ අලව ගන්න පුළුවනි. මේ එහෙම නැත්තම් පුතේ ඔයාට හොයාගෙන අලවන්න පුළුවන්. මමත් දාන්නම් group එකට ශුද්‍ර ජීවනයේ අනිශ්චිත පින්තූරෙක මම දාන්නම්. හරි හොඳයි. මගේ පුතේ මේ දැන් ඔයාගේ තව යාළුවෝ ඉන්නවා නම් අපේ group එකට සම්බන්ධ වෙන අයට මම link එකකුත් දාලා දෙනවා. link එක යවන්න පුළුවන්. එයාට join වෙන්න ඒක click කරලා එන්න පුළුවන්. නැත්තම් මේ යාළුවෝන්ට කියන්න වගේ යාළුවෝ අහුවොත් එහෙම අපේ group එකට සම්බන්ධ වෙන්න කියලා. මොකද සම්බන්ධ වුණොත් අපේ notes ඒගොල්ලන්ට ගන්න පුළුවන් නේද? ඒගොල්ලන්ට මේ අපේ පාඩම් වල සම්බන්ධ වෙන්න පුළුවන් නේ. ඉන්නවල යාළුවෝ ඉන්නවා නම් එයා දැනුවත් කරගන්න. එතකොට මගේ පුතේ දැන් ඔන්න අපි දැන් පාඩම ආදී ඉවර කරන්න ලෑස්ති.